දර්ශනයේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එකත් හරියටම හරි. අපි මේ කතා කරන හැම දර්ශනාත්මක පැතිකඩක්ම පෙන්වන දර්ශනය ගැන පෙන්වන හැම දෙයක්ම චුට්ටක්වත් වැරදි නෑ, හරියටම හරි. ඒත් ඇයි මේ ආශ්‍රයක්ෂය වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ ඇඟට දැනෙන්නේ දැනන මට්ටමට මේ පිහිට හිටින්නේ නැත්තේ කියන කාරණාව. එතකොට තමයි මට පොඩි කාරණාවක් තේරුණා. ඕකේ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අපි මහත්තයා සම්මාදිට්ඨි සංකප්ප ප්‍රඥාවට වායාම සති සමාධි සමාධියට වායාම සති සමාධි සමාධියට වාචා කම්මන්තා ජීව සීලයට කියලා. එතකොට වාචා කම්මන්තා ජීව සීලයේ එක පිහිටා සිටිය යුතුයි. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ ඵලයක් බලාගෙනනේ, අර්ථයක් බලාගන්නේ. ඒ අර්ථය තියෙනවා මහත්ය දෙආකාරයකින්. චේතෝ විමුක්ති සහ ප්‍රඥා විමුක්ති කියලා. එතකොට ඒක තියෙන්නේ රාග විරාග චේතෝ විමුක්ති, අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්ති කියලා. රාගය විරාග ස්වභාවයට පත්වීමෙන් චේතෝ විමුක්තියත්, අවිද්‍යාව විරාග ස්වභාවයට පත්වීමෙන් ප්‍රඥා විමුක්තියත් ලැබෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව විරාගයට ගියාම අවිද්‍යාව නැති වුණාම ප්‍රඥා විමුක්ති කියනවා. තණ්හාව නැති වුණාම චේතෝ විමුක්ති කියනවා. ඊට පස්සේ මට ඕකෙදී හොඳට තේරුම් එක කාරණාවක් තියෙනවා. අපි මේ කතා කරන සිද්ධිය දිහා බැලුවාම මේ කතා කරන දර්ශනය සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ස්කන්ධය මුල් කරගත්ත ධර්මතාව ටිකක් මේ අපි කතා කරන්නේ හැමදාම. මෙතන යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටි දකිනවා කියන චතුරාර්ය සත්‍ය කියන එකේ අවබෝධය ඇතුව අපි ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියනකොට චතුරාර්ය සත්‍ය දැක්ම තියෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන කමට මෙනෙහි කරනවා, සම්මාදිට්ඨියට අනුව මෙනෙහි කරනවා. ඔය දර්ශනය හරියටම හරි වුණාට ඕක අයිති මහත්ය ප්‍රඥා විමුක්ති පැත්තට. හරිද? මෙතන කාරණා මෙහෙම දෙකක් තියෙනවා. චේතෝ විමුක්තිය කියන එක ආධ්‍යාත්මික කයින්ද, ප්‍රඥා විමුක්තිය කියන එක බහැර කයින්ද සාක්ෂාත් කටයුතු ධර්මතා. හරිද? අපි නිකමට එහෙම කිව්වොත් මේ දර්ශනය අපි මොනතරම් දක්ෂ වුණත්, මොනතරම් බැලුවත් අපිට දෘෂ්ටි සම්පන්න වගේ මට්ටමකට එන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය පුද්ගලයක් නෙවෙයි පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියන එකත් මේ දුක කෙලෙසයක් නිසා හටගත්ත කෙලෙස නැතිකොලොත් නැති වෙනවා. යථාභූත ස්වභාවය මේකයි කියන නුවණක් එළඹ සිටිනවා. නමුත් එතනින් එහාට යන්න බෑ. ඒක ඇඟට දැනෙන මට්ටමට ගන්න බෑ. හරිද? ඊගාවට ඒ දර්ශනයට ලං වෙන්න තියෙන්නේ අපිට රාග විරාග චේතෝ විමුක්තිය හරහා. අපි නිකන් උදාහරණයක් ඇටියට මෙහෙම එකක් කතා කරමුකෝ. බුදුරජාණන් වහන්සේ සත්‍යක සූත්‍රයේදී සත්‍යකර දේශනා කරනවා යෝනුකෝ දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ජෝසිතෝ දුක්ඛං ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. එතකොට පෙන්නලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දුක්ඛං උපගත දුකට පැමිණිලා දුක්ඛං අල්ලීනෝ දුකේ ඇලිලා දුක්ඛං අජ්ජෝසිතෝ දුකේ බැසගෙන කොහොමද දුකට ඒතන් මම දුක මම කියලා දකිනවා නම් ඒසෝ හමස්මි දුක ඒතන් මම ඒ කියන්නේ දුක මගේ කියලා දකිනවා නම් ඒසෝ හමස්මි දුක මම කියලා දකිනවා නම් ඒසෝ මේ අත්තාති ඒ දුක මගේ ආත්මය කියලා දකිනවා නම් එයා දුක පිරිසිඳ දකිනවා හෝ දුක නැති කළ වාසය කිරීමක් පේනවද කියලා අහනවා. නෑ කියලා කියනවා.
යම් කිසි කෙනෙක් දුකට ඇවිල්ලා දුකේ ඇලිලා දුකට බැසගෙන දුකට පැමිණිලා දුකේ ඇලිලා දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදීමක් හෝ දුක පිරසෙන් දැකීමක් වෙනවද? වෙන්න බෑනේ. වෙන්නේ කියන කොහේ වෙන්නද කියලා අහන සත්‍යක. ඊට පස්සේ මට හොඳට තේරුණා එක දෙයක්. මේ ශරීරය දිහා බලන්නකො. අපි හොඳටම කියනවා කන බොන බත් පාන් කෝපි මුන්නට වගේ අනාත්ම ආහාරය නිසා මේ රූපය හැදෙන්නේ කියලා. ඊට පස්සේ කෙස්ලොම් නියදත් ආදී කොටස් 20ක් තියෙනවා. බාහිර අචේතනික ගහ කළු ගලක් වගේ අචේතනික තද ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ධාතු ස්වභාවය. පිත්තේම් තරවලේ දහඩිය කියලා කොටසක් තියෙනවා. බාහිර ජලයක් තියෙන සමානයි. කියලා මේ ශරීරයේ සතර මහා ධාතුයි කියලා අපි පෙන්වලා තියෙනවා. ඊට පස්සේ මේ රූපය දිරණ ධර්මයක්, ලෙඩ වෙන ධර්මයක්, මරණ ධර්මයක්. හරිද? නමුත් දැන් බලන්න මේ රූපය අනාත්ම ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ සතර මහා ධාතුයි අවකාශ ධාතු වහුරාගෙන රාශි වෙච්ච රූප මිටියක්. ඒක ජරාවට යන ලෙඩ වෙන මරණ ධර්මතාවය. හැබැයි ඒක පේන්නේ මගේ අත, මගේ ඇඟිලි, මගේ කකුල, මගේ බඩ, මගේ ඔළුව කියලා. ඒ තමයි ඒක මගේ කියලා. ඒ සෝහමස් මේ ඉන්නකොට මම ඉඳගෙන ඉන්නේ කියන හැඟීම තියෙනවා. මේ සෝහත්තාති මේ මගේ ආත්මය කියන හැඟීමක් තියෙනවා. මේකට ප්‍රතිකර්මයක් කරන්නේ නැතුව අපි දර්ශනයක් හිතුවා කියලා මේක ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරෙන්නේ? මෙතන දැන් කෙලස් කොටස දෙකක් තේරුම් ගන්න ඕනේ. දැන් මේ ශරීරය ගත්තාම දුක් රූපයක් පංච උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධය. එතකොට ඒක ජරා ධර්මයක්, මරණ ධර්මයක්, ව්‍යාධි ධර්මයක්. හරි. එතකොට අපි දන්නවා මේ රූපය දුකයි. ඒ දුක් රූපේ මම මගේ ආත්මය කියලා දකින්න පෙනෙන කමනේ තණ්හාව. තණ්හාව දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දුක නේතං මම නේසු හමස්මෙන් නෙමෙසුවත්තත් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා පේනවා නම් දකිනවා එයා දුකෙන් නිදහස් වෙනවා. එතකොට දුකෙන් නිදහස් වෙන මනස එතකොට අපි දුකේ බැඳිලා දුකේ පිහිටලා දුකේ හිටගෙන බහැර ආයතන දර්ශනයක් බැලුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතයේ දුක් විඳින්මින් මරණයෙන් පස්සේ දුක නැති වෙන්න බලනවා වගේ සිද්ධියක්. ඕකේ තියෙන රාග විරාග චේතෝ විමුක්තියෙන් කරන්නේ අපේ මහත්තයා මේ කයේ බැඳිලා ඉන්න කමෙන් මනස මුදවනවා. කයෙම. ඥාන දර්ශනයෙන් කරන්නේ බහැර ආයතනෙන් මුදවනවා. තේරෙන්නේ නේද? එතකොට මේ බහැර ආයතනයෙන් ඥාන දර්ශනය තුලින් තමයි මතු ප්‍රතිසන්දියකට යන්න තියෙන ඉඩ නැතිව. කර්ම පැත්ත මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. හටගත්තු දකින්න හැම දෙයක්ම නිරුද්ධයි කියලා. මේ කයෙන් නිදහස් වීමෙන් තමයි මේ දැන් දිත්ත ධම්මව මේකේ විඳින්න තියෙන ජරා මරණයෙන් නිදහස් වෙන්න තියෙන්නේ. අපිට මේ කය මම මගේ වෙලා මේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන එක ධර්මතා දෙකක්. එතකොට මේ කෙලෙසේ ගෙවන්න ඕනේ වායාම සති සමාධි කියන ටිකේ. හරිද? මේ ආධ්‍යාත්මික කය බහැර කයේ කෙලෙසය ගෙවන්න තියෙන්නේ ඥාන දර්ශනයකින්. ඒක තමයි අපි ඔය හැමදාම කතා කරන ටික. හැබැයි ඒ ටික දැනගත්තා කියලා මේ ආධ්‍යාත්මික හිතගෙන ඉන්න පැත්ත මම මගේ ආත්මෙල දුකේ ඇලිලා දුකේ බැඳිලා ඉන්න කමට අපි ප්‍රතිකර්ම කරන්නේ නැහැ මහත්තයා. තේරෙනවද? එතකොට අපි කවදාවත් අපි හිතගෙන අපි පිළිහිටලා ඉන්න තැනට ප්‍රතිකර්ම නොකරන නිසා එතන කෙලෙසි අතහැරෙන්නේ අර ඥාන දර්ශනය මෙනෙහි කරන තාක්. ඒකේ වෙලාවට ඇත්ත වෙනවා ආපහු ආධ්‍යාත්මික පැත්තෙන් තමයි විඳින්න වෙන්නේ අපිට. ආධ්‍යාත්මික පැත්තේ තියෙන ගතිය තමයි අපිට හැම වෙලාවෙම ඇත්ත වෙන්නේ. එතකොට ඒ නිසා අපිට වෙනවා මහත්තයා මෙන්න මෙහෙම සිද්ධිය. මේක කරන්න පුළුවන් එකක්.
හරියට මේක ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනවමයි. ඒ කියන්නේ දැන් යම් මට්ටමක ශීලයක පිළිතලා හැම වෙලාවෙම අපි දැන් හොඳටම අපේ නුවණ තියාගන්න ඕනේ චතුරාර්ය සත්‍ය මේ මට්ටමට දැක්ම මට්ටමට අපි ගාව. මොකද්ද? අපි දන්නවා දැන් මේ රූපය කියන එක කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක් රූපේ. රූපය කියන්නේ දුක. මේ රූපේ මගේ අත, මගේ කකුල, මගේ ඔළුව මේ ඉඳගෙන ඉන්නකොට මම කියලා හිතෙන ගතිය මේ මම සත්‍ය කියලා පෙනෙන කම තමයි මේ දුක ඇති කරන හේතුව. දුක්ඛ සමුදය සත්‍ය නැත්නම් උපාදානය කියන්නේ මෙන්න මේ ගතිය නේද කියලා හඳුන ගන්නවා. මේ කය මම කියලා පේනෝනේ නේ. පේන කම තමයි දැන් මේ දුකේ අපිව අලවල දුකේ බඳවල දුකෙන් මිදෙන්න නොදී තියෙන ගතිය මේ නිසා තමයි අපිට දුක් විඳින්න වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මනස මුදව ගන්න පුළුවන් කියලා. චේතෝ විමුක්ති කියන්නේ මේ රූපය මෙහෙම ඉන්නකොට නේතම්මම මේ මගේ අත, මගේ ඇඟිලි, මගේ බඩ, මගේ කකුල, මගේ ඔළුව කියලා මගේ කියලා පෙනෙන කම ගෙවා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ඉඳගෙනනකොට මේ මම ඉන්නේ කියන හැඟීම. එතකොට මම සත්වයේ කියන වෙමි කියන හැඟීමක් තියෙනවනේ. මෙන්න මේ ටික හිතේ තියෙන gati ටිකක් ඔන්න ඔය චේතෝ විමුක්තිය ඔන්න ඔය හිතේ තියෙන gati ටික මුදව ගන්න ඕනේ අපි. චේතෝ විමුක්ති කියන්නේ හිතේ මිදීමක්. හිතේ තියෙන මේ gati ටික හින්දා තමයි අපි දැන් මේ රූපේ උපාදාන වෙලා තියෙන්නේ. එතකොට හිතේ තියෙන මේ gati ටික අපි මුදව ගන්න ඕනේ. අපි දැන් නිරෝධය දන්නවා මොකද්ද? ඒ කියන්නේ විමුක්තිය කියන්නේ නිවනට තව නමක් නේ. ඒ කියන්නේ නිවනට නමක් නෙවෙයි විමුක්තිය කොහොමද නිවනට? විමුක්තිය ලැබුණොත් ඒකාන්තයෙන් අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් වෙනවා. උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියලා. එතකොට මේ මිදීමත් මම හඳුන ගන්නවා මොකද්ද? මේ රූපෙ දිහා බැලුවොත් මගේ අත මගේ කකුල කියන හැඟීම දෙවිලා තියෙන්න ඕනේ. මෙහෙම බලන තාක් මගේ කියන ගතිය පේන තාක් දන්නවා මම තාම ඉන්නේ දුකේ. තාම දුක මම මගේ ආත්මය වෙලා දුකේ බැසගෙන ඉන්නේ. දුකෙන් වෙන් වෙලා නැහැ. දුකෙන් මිදිලා නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට මේ මමයි ඉන්නේ කියන හැඟීම, හිටගෙන ඉන්නකොට යනකොට මමයි යන්නේ, මමයි කන්නේ බොන්නේ කියන හැඟීම තියෙනවනම් Taman දන්නවා මම මේ කෙලෙසෙත් එක්කයි වාසය කරන්නේ. ඊට පස්සේ තව අනිත් සවිඥානිකවලු සත්වයක් වගේ මම සත්වයක් පුද්ගලෙක් වගේ කියලා පේන තැනක් තියෙනවා දන්නවා. ආත්ම සංඥාව නැත්තම් හැඟීම තියෙනවා. එතකොට ඒ ටික ගෙවන්න එයාට වෙනවා අතරක් නැතුව වතුර වගේ පුළුවන් තරම් කය කෙරෙහි පිහිටි කියන්නේ. මේකට කියන්නේ වායාම සති සමාධි. උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ආධ්‍යාත්මික ධර්මතා කෙරෙහි සිහිය පිහිටවල තමයි නීවරණ ගෙවාගෙන හිත සමාධි කරගන්න ඕනේ. ආන්ගේ සමාධියට තමයි රාග විරාග චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඒ සමාධිමත් මනසින් මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ බහැර ඇත්ත බලනකොට මේකෙන් කරන්නේ හිත මිදෙනවා. හිතේ තියෙන මේ කය මම වෙච්ච ගතිය මිදෙනවා. චේතෝ විමුක්ති කියන එකෙන් කරන්නේ අනාගාමී ඵලයේ මට්ටමට අරගෙන දෙනවා. උදාහරණයක සතර මහා ධාතු කයෙන් හිත මුදවනවා. ඊට පස්සේ ඒ කෙලෙසුන්ගෙන් නීවරණයෙන් මිදුණු මනසට ඔන්න අපි මෙන්නේ පෙන්වන මේ බලන නිසාමයි රූපය හැදෙන්නේ කියන එක හිතන්න ඕනේ පෙනෙන මට්ටමට. අහකට යනකොට නැති ස්කන්ධයන්ගේ උදේවැය කියන එක පෙනෙන මට්ටමට එනවා. බහැර ආයතනයේ යථාභූත ස්වභාවය. ඒ කියන්නේ ඥාන දර්ශනය කියන එක බහැර ආයතනයෙන් දකින්න ඕනේ. සමාධි ආධ්‍යාත්මික කයෙන් ගන්න ඕනේ බහැර ආයතනයේ ඥාන දර්ශනකින් ලබන්න තියෙන්නේ. එතකොට ඔන්න ඒ සම්මාදිට්ඨියට අනුව මෙනෙහි කරනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවෙනවා කියලා ආගිය දෙපැත්තේ නිමිති හිටින්නේ. මෙතන මේ කයෙන් ආධ්‍යාත්මික පැත්තේ කය බැඳිලා නැහැ, කයනොත් මිදිලා. දකින්නහන දේවල් වල නිමිති හිටින්නේ නැහැ.
රහතන් වහන්සේ කියලා පෙන්වන්න කිසිම දෙයක් නැහැ යාර සන්තකේ. එයා මෙතන දුකෙන් නිදහස් වෙලා අතන ප්‍රතිසන්දි වශයෙන්වත් යන්න ලෝකේ භවයේ හිටින්නේ නැහැ. භවයේ හිටින්නේ නැහැ. තව පැත්තකින් ගත්තාම කර්ම භවය කියන පැත්තෙන් අපිට පඤ්ඤා විමුක්තියත් උප්පත්ති භව පැත්තෙන් චේතෝ විමුක්තිය දෙක සාක්ෂාත් කර යුතුයි. එතකොට අපිට වෙනවා එක කාරණාවක් අනිවාර්යෙන් කරන්න. ඒ කියන්නේ දැන් අපි හොඳට හඳුනා ගන්නවා මොන තැනක ඒ වගේ ඥාන දර්ශනයක් අපි මොනතරම් බැලුවොත් මෙහි සතර මහා ධාතු කය මම වෙලා දුක්ඛ රූපය මම වෙලා මගේ ආත්මය වෙලා උපාදාන සහිතයි. උපාදාන සහිත මම නිවන් දකින්න හදන්නේ දැන් අපි මාර්ගඵලයක් ලබයිද? තාම මාර්ගඵලයක් නැහැ කියලා කියනකොට කවුද මේ මාර්ගඵලයක් නැහැ කියලා කියන්නේ? කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය දුක මම මගේ ආත්මය කියලා උපාදාන වශයෙන් අරගත්ත පංච උපාදාන ස්කන්ධයක පිහිටලා පංච උපාදාන ස්කන්ධ දුකේ ඉඳගෙන උපාදාන සහිතව ඉඳගෙන අනුපාදාන නිවනක් බලාපොරොත්තු වෙනවා. ඕක නෙමෙයි මේ තියෙන්නේ. නමුත් අපි අනුපාදාන නිවන අපිට ලැබෙනවා මේ කය මම මගේ කියන කමෙන්ම මිදීමම අනුපාදා බව නෙමෙයිද කියලා බලන්න. ටික ටික අපි නිවනට සුදුසුෙක් වෙනව නෙමෙයිද කියලා බලන්න. ඒ කියන්නේ දැන් මේ රූපය සතර මහා ධාතුයි කන බොන ආහාරයෙන් හැදුනේ අනාත්මයි දුකක් නම් ඒ දුක මම මගේ ආත්මය කියලා ගන්න එකම උපාදානය නම් දුක මම කියලා මගේ ආත්මය කියලා පෙනෙනකම ගෙවුනොත් දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් මේ වෙලාවේදී මම වීරියවත් වෙන්න ඕනේ මොකද සතිපට්ඨානේ වඩා. ඒකයි සතිපට්ඨානේ මේ ටිකට මග තමයි සතිපට්ඨාන. ඥාන දර්ශනයට මග තමයි වායාම සම්මාදිට්ඨි සංකප්ප දෙක. චේතු විමුක්තියට කොටස් ටික තමයි ප්‍රත්‍ය ටික තමයි වායාම සති සමාධි කියන ටික. වායාම සති දෙක කරනකොට ලැබෙන දේ සමාධිය. එතකොට අපිට ඒකයි මහණෙනි මේ නිවනට එකම මගයි කියලා සතිපට්ඨානෙ පෙන්වන්නේ. ඥායස අධිකමයි මාර්ගඵල ලබන්න කියලා පෙන්වන්නේ. යන්න තියෙන්නේ මෙතන. යා යුතු දර්ශනය ඉගෙන ගන්නවා දැනගන්නවා මෙන්න මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. කලින් කලට අර බහැර ආයතනේ ඥාන දර්ශනේ බලනවා කලින් කලට ස්කන්ධයන් ගුදේවැ සතිපට්ඨාන පිහිටල. එතකොට අපිට අතරක් නැතුවම සිහිය පවත්තන්න වෙනවා. අපි දන්නවා ශරීරේ පෙනෙන ගානේ මගේ අතපය මගේ ඇඟ මගේ ඔළුව කියලා හිතෙනවා නම් ඉඳගෙන ඉන්නකොට මමයි කියන හැඟීම මාන අනුසය වෙනවා කියලා දකිනවා නම් තාම දන්නවා අපිට පේනවා අපි දුකේ ඇලිලා දුකේ බැඳිලා දුක මම කරගෙන ඉන්නේ. මේ පෙනෙන කමෙන් හිත මිදුණු දවසටයි මම දුකින් නිදහස් වෙන්නේ කියන තැනකින් දැන් අපි හඳුනාගත්තොත් අපි එතකොට මේ දුක්ඛ දේ මම මගේ ආත්මය කියලා පෙනෙන කමෙන් මනසේ මිදීමම නිවනකොට හඳුනනවා මිසක වෙන 아무තු දෙයක් නෙමෙයි මේ කාලේදී අපි හඳුනන්නේ නිවන කියලා. ඔය ශුන්‍යතාවයක් නැත්තම් දර්ශනයක් තියෙනනම් ඒක ටික ඉබේම ළඟට එයි. වෙහෙසෙයි. උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා භවකට උත්සාහවත් වෙන දේ කළා කියලා තේරුමක් නැහැ. උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා නිවනක් බලාපොරොත්තු වෙන නෙමෙයි උපාදාන සහිත බවම දුකයි. උපාදාන සහිත බවෙන් මිදීමම අනුපාදා භවයි කියලා තේරුණා නම් හරි. එතකොට ඒ හින්දා අර මං ඉස්සෙල්ලා කිව්ව සති නිමිත්ත හරිය වටිනවා අපිට. සති නිමිත්ත පුළුවන් තරම් සති නිමිත්ත හුරු කරන්න. එතකොට ඒක යද්දී වැඩ කටයුතු කරද්දී හැම වෙලාවෙම ඊට අමතරව තමයි අපි ගිහි ජීවිතයක ඉන්නකොට යම් වැඩ කටයුතු කරන්න වෙනවනේ. නමුත් ඒක සිහිය දිනුනොනම සිහියෙන් කරන්න පුළුවන් හැම වෙලාවෙම පුළුවන් තරම් අතරක් නැතුවම මේ කෙලෙස් සංග්‍රහ වෙලා තියෙන නිසා අතරක් නැතුවම අපිට සිහිය භාවිතා කරන්න වෙනවා. ටිකක් හුරු කරන්න හරි වෙනවා. එතකොට සති නිමිත්ත හිත තියාගෙන මේ ශරීරේ මේ රූපය දිහා
ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක් කියන හැටියට හිතෙන් බලන්න වෙනවා, හිතන්න වෙනවා. මේක කන බොන ආහාරයෙන් හැදුණු ධාතු මාත්‍රයක්, කොටස් ටිකක් කියන තැනෙන් හොඳට සිහිය පිහිටුවාගෙන ඒ විදිහට හිතන්න වෙනවා අපිට. මම කියන හැඟීම අපි කියමු ඉඳගෙන ඉන්නකොට අපිට තේරෙනවා මම ඉඳගෙන ඉන්නේ කියන හැඟීම. ඒ මම ඉඳගෙන ඉන්නේ කියන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම මම ඉඳගෙන ඉන්නේ, මම හිටගෙන ඉන්නේ, මම නිදාගෙන ඉන්නේ කියන හැඟීම ගෙවෙන විදිහට ඒ හතර ඉරියව්ව කෙරෙහි හොඳට සිහිය පවත්වන එක තමයි ඉරියාපතෙන් කරන්නේ. ඉරියාපතෙන් කරන්නේ එතකොට ඒ තැන් වල මේ කය මම මගේ ආත්මය වෙලා උපාදාන සහිත බවක් තියෙනම් ඒකෙන් හිත මුදව ගන්න නුවණ මෙනෙහි කරන එක. එතකොට කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටික සතර මහා ධාතුයි. මේක ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්. Tamanට තේරෙන විදිහට මේක තමන්ගේ නොවන විදිහට අනාත්ම බව දැන් තාම තමන්ගේ කියලා පෙනෙද්දිත් නෑ මෙහෙම පෙනෙනවා කියන එක මේ රූපය මගේ කියලා පෙනෙන කම හිතේ තියෙන. ඒක තමයි මේ උපාදානය කියන එක හිතේ ගතිය. උපාදානයෙන් හිත මිදෙනවා කියලා කියන්නේ හිත මිදෙන්නේ. හිතේ මේ ගතිය මුදවන්න පුළුවන් එකක්. මේ රූපේ මම කියලා බලන්න මේ රූපේ මම වගේ හිතට පේන්නේ. ඒ කියන්නේ මම කියලා තේරෙන පෙනෙන කම මේ කය මම කියලා බහලන්න එපා, පෙන්වන්නේ නැහැ. හඳුන්වලා දෙනවා කය රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. මේ කය දකිනකොට මේ මගේ අත, මේ මගේ කකුල, මගේ ඔළුව කියලා හිතෙන කම නේද උපාදාන ගතිය, දැනෙන කම නේද කියලා ඒක මානසික ගතියක් බව හඳුන්වලා දෙනවා රූපයෙන් වෙන් කළා. මේ රූපය මගේ කියලා ටක් ගාලා පෙනෙන හිතේ ගතිය කයට බහලා පිළිගන්නේ නැතුව පෙනෙන මේ වැටෙන ගතිය කයෙන් මුදවලා හිතේ ගතියක් කියලා කය මෙහෙමයි කියලා පෙන්නනවා. තේරෙනවද මං කියන එක? අපි ටක් ගාලා මගේ කියලා ඒක සාධාරණ කළා නතර වෙනවනේ. ඒ කියන්නේ හිතේ ගතිය කෙලින්ම කයට බහලා කය යම් බඳුද හිතේ බඳුයි, හිතේ යම් බඳුද කයයි බඳුයි කළානේ අපි මේ තියෙන්නේ. ඒ හින්දා කය මත වැටුණු විඥාණයට කයේ ගතියෙන්ම ජරා මරණය එහෙම කාර්යයක් වෙලා මේ තියෙන්නේ. අර විදියට පෙන්නකොට දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නවා කියන ගතිය උපාදාන ගතිය මේ හිතේ ඇති වෙලා නේද මේ වෙලාවේදී. කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපේ මේ හැඩයට පිහිටලා තියෙනවා. Taman ක්‍රම හොයාගන්න දක්ෂ වෙන්න පෙන්වන්න ඕනේ මම ඉඳගෙන ඉන්නවා කියන හැඟීමක් එනකොට හැඟීම කයට බැලලා මේ මම ඉඳගෙන ඉන්නවා කියන සිද්ධියට ජීවියක් දෙන්න එපා. ඇත්ත කරන්න එපා. මේ කය වෙනම සිද්ධියක්, මේක මම ඉඳගෙන ඉන්නවා කියන හැඟීම අනුශය වෙනවා හිතේ. මේ කියලා පෙන්වන එකම උපාදාන රහිත වෙනවා ඒ මොහොතට. එහෙම බලන්න මේ කය හිත කයට බැහැලා කය බදාගෙන ඇත්තම වෙලා ඉන්න ගතිය පිළිගන්නේ නැහැ හිතෙන්. හිතෙන් කය මගේ කියලා ඇසුරු කරන්නේ. මගේ කියලා පේනවා. පෙවුනට එයා දන්නවා මගේ කියලා පේනකම දැනෙනකම හිතේ ගතියක්. කය එකට මගේ කියන ගතියට කය ආරම්මණයක් විතරයි. මේ මගේ අත මගේ කකුල කියලා පේන එකට මේ මම කියන එකට ආරම්මණයක් මේ රූපය. හැබැයි රූපේ මෙහෙමයි ඇත්ත. මේක හිතේ ගතියක්. හිතේ තියෙන හිතේ මෙහෙම පෙනෙන ගතිය ගෙවුණු දවසට තමයි මට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකින් මම මේ දුකේ වැඩකාරී. දුකේ බැඳිලා ඉන්නේ. මේ කයේ ගතිය මගේ ගතිය වෙනවා කියලා පෙන්නනවා. යනකොටත් මම යනවා කියලා හිතෙනකම මේ හිතේ ගතියක්. මේ කය චේතනාව නිසා හිතේ කය අසුරු කරගෙන පවතින සිත නිසා සිතේ උපන්න කර්ම චේතනාව නිසා කය චලනයක් මේ වෙන්නේ. ඒ සෙලවෙන රූපය චලනය වෙන රූපය නිසා මගේ නැත්තම් හිතේ මේ වෙලාවේ මම යනවා කියන හැඟීම අනුසය වෙනව නේද කියලා ටික ටික මේ ඉරියව්ව ගානේ කය කෙරෙහි පිහිටවනවා අර ඥාන දර්ශනේ තියාගෙන අපි. ඒ කියන්නේ අපේ හිතේ
ඇති වෙන ගතිය කයේ ගතියට බැහැ ගන්න ඉඩ තියන්නේ නැහැ. තේරෙනවද? ඊට පස්සේ සති නිමිතිය තියාගෙන පුළුවන් තරම් එහෙම හිතනවා. සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා වඩ මෙහෙම හිතනවා. කරන්න පුළුවන්. ආනාපාන සතිය වඩ මෙහෙම හිතනවා. එතකොට දැන් සති නිමිති හිත තියනවා ආනාපාන සතිය වඩනවා මේ විදිහට රූපේ අනාත්ම ස්වභාවයට හිතනවා. අනාත්මයට හිතලා එහෙනම් ඒ රූපේ මම කියන හැඟීම හිතේ ගතියක් මිසක ඒක මේ කයට අයිති ධර්මයක් නෙමෙයි. කය මගේ කියන එක මේ හිතේ තියෙන සිද්ධිය. ගතියක් කියලා පෙන්නනවා දෙක වෙන් කළ දෙනට. කොහොම. එතකොට ඒකෙන් වෙන්නේ කය මම කියලා හිතෙන් පෙන්නන ගතිය එක්ක පිළි අරගෙන කයට බැස ගන්නෑ. ගන්න. එහෙම ආනාපාන සතිය වඩ ඒ විදිහට බලනවා. ඒ වගේම මේ රූපය ඇත්තටම ජරා ධර්මයක්, ජරාවට යන ව්‍යාධියක්, මරණ ධර්මයක්, ශෝක ධර්මයක්, පරිදේව ධර්මයක්. ඒකට මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා කියන තාක් මේ සියලු දුක් විඳින්න වෙනව නේද කියලා ඒ වගේ අනාත්ම ස්වභාවයට හිතමින් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් එහෙම හිතනවා. හිත ඉන්නකොට බහැර අසුරු කරපු අය සිහි වෙනවා. අහවල් ලෙඩා කියලා නැත්තම් ගෙදර කියලා යාළුවා කියලා සිහි වෙනකොටම සති නිමිති තියෙනවා. ආනාපාන සතිය වඩනවා. පුළුවන් නම් සති නිමිති ඉඳගෙන එහෙමම සති නිමිත්ත ආනාපාන සතිය වෙනස් කරන්නේ නැහැ. එහෙමම ඉන්නවා. ආනාපාන සතිය අතහැරෙන්න පුළුවන්. නමුත් අපි සති නිමිති තියාගෙන ඨග්ගල සිහි වෙන අරමුණට කෙනෙක් කියලා කියනවා නෑ. ඒ රූපය කෙනෙක් නෙමෙයි. ඒ රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයේ රූපය දකින්න කෙනා කියන ගතියක් ඇවිල්ලා මේ තියෙන හිතට. එතකොට එතෙන්ට ඒ රූපය මම කියන හැඟීම ඇති එතන හිතේ. ඒක අයසුරු කරගෙන පවතින හිතේ. කියලා ඒකේ අනාත්මයට බලලා ආපහු තමන්ගේ නිමිත්තට එනවා. ආයෙත් සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩ මේ ශරීරේ සිහිය පිහිටුවා ගන්නවා. ඔය අතර තව උපායක් කරන්න ඕනේ. කොච්චර අනාත්මයකට අල්ලන්න හිත දෙනවද මේ ශරීරේ යම් වස්තුවක ගෑවෙන කොටත් මේ කයේ ගතිය යම් බඳුද මේ ස්පර්ශ වෙන පුටුවේ ගතිය නැත්නම් මේ රූපේ බාහිර වස්තුවේ ගතිය යම් බඳුද ඒ බඳුයි නේද මේ ස්පර්ශ වෙලා තියෙන රූපේ දැන් කියලා පොළවේ හැපුණත් බිත්තිය හැපුණත් ඇඳුම ගෑවුණත් ඇඳුම ඇල්ලුවත් කියන තැනකින් පෙන්නනවා. ඕන දැන් අපි ප්‍රත්‍යසන්නිසිත දීලට යනවා. වතුර ටිකක් බිව්වොත් මේ දාපු ධාතු එක නේද මේ ශරීරය හැදෙන්නේ. කැම ටිකක් ගන්න හැදුවොත් හොඳට ඒක දිහා මේ බත් පාන් කවපි මුංගට කියන්නේ හොඳට අනාත්ම සංඥාව එළඹ හිටිනවා. සත්ත්ව පුද්ගල නොවන ආහාරය කොටස් ඒකේ නේද මේක හැම කොටසක්ම හැදෙන්නේ. කියලා එතකොට අර ප්‍රත්‍යක්ෂාව තියෙන්නේ යථාපච්ච පවතමන ධාතු මත්ත මේ වේතං යදිදං චීවරං. චීවරය කියන්නේ ඇඳුම. ධාතු මත්තක ධාතු මාත්‍රය. තදගු පුඤ්ජකෝච පුද්ගල ධාතු මත්තක. ඒක අනුභව කරන පුද්ගලයා ධාතු මාත්‍රය. නිස්සත්ව නිජීව ශුන්‍ය සත්ත්ව පුද්ගලාත්ම වෙන ශුන්‍යයි කියන්නේ. එතකොට ඇඳුමක් අඳිනකොට ඇඳුම අල්ලනකොට කරනකොට ඇඟට වැටෙනකොට හොඳට සිහිය පවත්වනවා මේක සත්ත්ව පුද්ගල නොවන ගතිය ඉබඳු රූපයකට නේද මේක වැටෙන්නේ කියන දේ. මම කමිසිය අඳිනවා කලිසම අඳිනවා. හොඳට සිහිය පවත්වනවා. වතුර ටිකක් බෙහෙත් ටිකක් බොනකොට ඊළඟ ටිකක් ගන්නකොට ඊට පස්සේ ආහාර පාන ගන්නකොට ගෙදර දොර අල්ලනකොට ගේ අතු ගන්නකොට මේ හැම තැනකදී එතකොට චීවර පිටපත සේනාසන ගිලම්පස කියන හතර වගේ ඔකට කියනවා ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. කියන්නේ සිව්පසේ පරිභෝජනය කරන එකේ පමණ දැනගෙන කරනවා කියලා කියන්නේ. අන්න ඒ සීලය උතින් වෙනවා දැන්. අර සීලේ පැත්ත තමයි මේ පිරෙන්නේ තව පැත්තක් ගත්තාම. එතකොට ඒකනොත් හැම ඉරියව් ගානම අතරක් නැතුව හොඳට ඔළුවට කාවදිනවා මේ රූපේ වදින පවතිනෙත් මේ වගේ අනාත්ම ගතියක පවතින රූපය කියන ගතියට එනවා. ඒ විදිහට උපායශීලීව අල්ලන පරිහරණය කර මුත්‍රා කරනකොට හොඳට සිහිය යොමු කරනවා. මේ තියෙන ආපෝ ගතිය නේද? බාහිර ජලයයි මෙච්චරලා මේකත් එක්කම නෙමෙයි මම කිය හිටියේ. කියලා වැසිකිලි කරනකොට මේ පටවි ධාතුව නේද මේකත් එක්ක නේද මම කිය හිටියේ.
බාහිර තියෙන කියලා ඒක අර උච්චාර පස්සව කම්මන සම්පජානකාරී හොති කියලා. හොද්දට ඒ වගේ සති නිමිතිද තියාගෙන ආනාපාන සතිය වඩන්න ඕනේ. එතකොට ආනාපාන සතිය සමහරට නතර වෙන්න පුළුවන්, දක්ෂණම් කරන්න පුළුවන්, නැත්නම් නතර වෙන්න පුළුවන් කාය මෙනෙහි කරනකොට මෙනෙහි කළ ඉවරෙච්ච එකම ආය ආනාපාන සතියට එනවා. සති නිමිති හැබැයි කූඩල්ල තිබ්බ වගේ අතහරින්නේ. සති නිමිත්ත පුළුවන් තරම් ඉඳගෙන ආනාපාන සතියත් බලනවා, වඩනවා. ඒ වගේම ධාතු මනසිකාරයේ වගේ මේ ශරීරයේ යතහ ස්වභාවය පෙන්නනවා. ඒ වගේම කයේ වදින, කයට වැටෙන, ඇසුරු වෙන හැම බාහිර පරිසරයකටම සමාන කර කර කය බලනවා. ඒක ප්‍රතිසංසීලයි. ඒ විදිහට ඔහොම පෙන්නනවා. බාහිර කෙනෙක් කියනොත් එහෙම පෙන්නනවා. හාත්පසින් වටලලා ගන්න ඕනේ. ඒක චුට්ටකින් විතරක් බෑ. කොහාටවත් හිතට හැරුණු ඇති. ඊට පස්සේ ඔහොම කර ඉන්නකොට ඒට අමතරව විරාගයෙන් සබ්බ ලෝකයානි පිරත සංඥා. සිහි වෙන හැම එකක්ම ඇත්තට මේ සංකත හැම වස්තුවක්ම දැන් මෙහෙම පෙවුනට යම් ආකාරයකට ගිහිල්ලා විපරිණාම වෙලා කවදා හරි නැති වෙන දේවල්. මේ හැම වස්තුවක් තුළම තියෙන ජරා මරණ ධර්මය නේද කියලා ජරා මරණයෙන් නොතවරුණු ඉදිකටක තුඩුක්ව දෙයක් එයාට පේන්නේ. එයාට පේන්නේ මේ හැම තැනකම තියෙන්නේ ජරා මරණ ධර්මයක්. ඒ ජරා මරණ ධර්මයක් ඇල්ලුවොත් ඒ අල්ලපු කෙනාගේ ගතිය ජරා මරණයට යන ඒ වස්තුවත් එක්කම ශෝක කරන දුක් ස්වභාවයටපත් වෙනවා කියලා ඒ වගේ එහෙමත් බලනවා. ওই විදිහට බල හිටින් ඉන්නකොට එනවා කම්මැලිකමක් වගේ එකක්. හරිද? ටිකක් කම්මැලි පොඩ්ඩක් අරේ ගියානම් හරි. යාළුවා ගෙදර ගියානම් හරි. නැත්තම් ටිකක් මේ පරිසරේ පොඩ්ඩක් මගේ ඇරලා ඉන්න ඕනේ. වගේ තැන් වලින් එනවා ගතියක්. දැන් ඒකයි තිනේ ආධ්‍යාත්මික කයටයි නෑ, බහැර කයටයි නෑ, මේ පරිහරණය කරන දේවල් වලටයි නෑ. නමුත් පාළුයි බෑ වගේ ටිකක් කියලා ටිකක් නිදහසේ යන්න ඕනේ, අර පැත්තට යන්න ඕනේ කියලා. ඒක ටග්ගලේදී ඇයි මම යන්නේ? අහපු ගමන් ටග්ගල බලන්න නැතුව ටග්ගලේදී හැ බලන්න ඕනේ. ඇයි මම යන්නේ කියලා බැලුවාම උත්තරයේ ගියොත් මට අහවල් කෙනා හම්බ වෙන්න පුළුවන්. නැත්නම් අහවල්දී බලන්න පුළුවන්. අහවල්දී අහන්න පුළුවන්. අහවල්දී ස්පර්ශ කරන්න පුළුවන්. වගේ තැනකින් උත්තරයක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒකට සිහිය යොමු කරනවා. හරි. යමක් බලනවා නම් ඒ වස්තුව ඇස් ඉදිරි පිටට එනකොට හිතේට අනුගත ස්පර්ශ වෙන තාක් ඒකේ ආස්වාදේ එයි. හැබැයි ඇහැ අරගෙන අහකට ගිය ගමන් මේකෙන් ආපු ආස්වාදේ නැති වෙනවා. අඩිය හිල් වෙච්ච කලයකට යමක් පුරවනවා වගේ ආයෙත් ඒ ආස්වාදේ ගන්නට ආයෙත් බලන්න යන්න වෙනවා. එතකොට ඒ විඳින වාරයක් ගන්න ඒ ස්පර්ශය නිසා විඳින ස්පර්ශය නැති වෙනකොට නැති වෙයි. නැති වෙන කම නිසාම ආයෙත් දෙන්න බෑ. හැබැයි ඒ වාරයක් ගන්න රැස් වෙච්ච කර්මය නැති වෙන්නේ. ඒ ස්පර්ශය පරිහරණය කරන්න. ඒ ස්පර්ශයේ විඳින්න ගිහිල්ලා ඇතිවෙච්ච කර්ම නිමිත්තක් තියෙනම්, කර්මයක් තියෙනම්, කර්ම නිමිත්තක් තියෙනම් ඒ ටික බොහෝ කාලයක් සසර ප්‍රතිසන්දිට යන්න හේතු වෙයි. එතකොට ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝ නේද? තව එහෙම බලනකොට සමහර විටක උත්තරෙන්න පුළුවන් අපි අසම්මත සැපයක් වෙන අපෙන් එකකට මෙහෙම ගන්න. උදාහරණයකට ඒක ලෝකේ මම කාටත් ඒක කතා කරන්නේ. අපි කොහොම හිත ගොඩාක් අරමුණු කරන්නේ යම් සැප වේදනාව බලවත් කම මත ඊට අනුව. අපි යම් කාන්තාවක් ළඟට යන්න ඕ ස්පර්ශයක් ලබන්න ඕ මොකක් හරි එකක් කියනවා. හරි. ඒක අපි දන්න හරි. හැබැයි හිත වංකයි, හිත කෙලිම පෙන්වන්නේ පෙන්වන්න කොළඹ ගියොත් නම් හොඳයි, කොළඹ ගියොත් පාළුවක් නැහැ වගේ තමයි හිතන්නේ. ඒ හිත තමයි අර ඇයි මම කොළඹ යන්නේ කියලා අහන්නේ. අහනකොට ටග්ගල ටක්කෙට හිතේ උත්තරේ තියෙන හරි මම කොළඹ ගියාට යන්නේ මෙන්න මේකටයි කියන උත්තරේ හම්බ වෙනවා. නැත්තම් කෙලිම කියන්නේ මම අහවල් කෙනා හම්බෙන්න යන්න ඕනේ, අහවල් තැනට යන්න ඕනේ කියලා. කොළඹවත් ගියා නැත්තම් අහවල් පැත්තට ගියා නම් අර යාළුවෝ ඉන්න පැත්තට ගියා නම් නමුත් යටින් තියෙන ටිකක් බොන්න නැත්තම් මොකක් හරි හිඳුවක් කියන්න නැත්තම් කායික ස්පර්ශයක් මොකක් හරි සිද්ධියක්.
ඒ හින්දා තමයි ඊට පස්සේ තමන්ගේ මොහොතටම ඇයි මම එහෙ යන්නේ කියලා බැලුවා. හොඳට විමසනවා හේතු මූලය. මේකට මුල මොකද්ද මේ යන්න ඕනේ කියලා කියන්නේ. මොකක් හරි හේතුවක් තියෙන්න බෑ යන්න. එතකොට කොළඹ යනවා කියලා ඔහේ අනිමිත්ත බවක් නෙමෙයි අපිට අහු වෙන මේකට මේ යන්න ඕනේ කවමට තියෙන්නේ. ඒක තනි කරගන්න. තනි කරගත්තාම ඊට පස්සේ ඒක තේරෙනවා අපි කියන කාන්තාවක් ඇසුරු කරන්න නම් බොණ්ඩ වගේ යාළුවෝ ටිකක් හම්බෙලා හරි. බොරුවක් නෙමෙයි ස්පර්ශය වෙන තාක් සැපයක් ලැබීමට. හරි. දැන් ඒකත් නැහැ කියන්න බෑනේ තියෙනවා. හරි. හැබැයි ඒ ස්පර්ශය නැති වෙච්ච ගමන් කායත් පුට්ටබ්බයත් කාය විඥානත් නිසා හෝ ඇහත් රූපය චක්කු විඥානයෙන් සහ ස්පර්ශය වෙන තාක් ඒ සැපේ මට ලැබේ. ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. හැබැයි මට ඒ සැපේ විඳින්න වෙලා තියෙන්නේ අත්තානුවාද බය. මගේ හිතම මට චෝදනා කරනවා මේක වැරදි කියලා. ඒ බයේ පිහිටලා. පරානුවාද බය. මේක දැනගත්තොත් මම මෙහෙම කෙනෙක් කියලා අහවල්ලු මට බණී නේද කියලා බය තියෙයි. දණ්ඩානුවාද බය. එතකොට මේක මේ වැරද්ද නිසා මේ ස්පර්ශයෙන් මම වින්දට මේක නිසා මට හිරේ විලංගුවේ වැටෙන්න වෙයි නේද? දුක්ඛත් මේ නිසා මට අපාය වුණත් යන්න පුළුවන් වෙයිද කියලා. ඔය හතර බයම හතර බයෙන් එකක් දෙකක් හෝ තියෙනවාමයි මම මේ කාමයන් වේදනකොට අපි කාමයන් වේදනකොට. එතකොට මේ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙයි. හැබැයි මේ සතර බයෙන් මගේ මනසෙ නිදෙන්නේ. බයෙ පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ ස්පර්ශය ලබා ගන්නට කළ උපාය නිසා කළ ප්‍රයෝග නිසා රැස් වෙච්ච යම් කර්මයක් තියෙනම් ඒක බොහෝ කාලයක් සසර ඉපදීම පිණිස ප්‍රතිසන්දිය පිණිස පවතිනවා නේද? ආස්වාදයේ ටික යාදීන ගොඩායි නේද? මට මේ වේදනාව කවදාවත් ස්පර්ශය නිසා ඇති වෙනකොට ඇති වෙලා ස්පර්ශය නැති වෙනකොට නැති වෙන නිසා මට කවදාවත්ම ඒ සැපේ සැපවත් වෙන්න බෑ හැමදාම. හැමදාම අර හිල්ලෙච්ච භාජනයට වතුර පුරවනවා වගේ ඒ වෙලාවට සැපවත් වෙන්න විතරයි පුළුවන්. මම මෙහෙම කරන තාක් මට සදාතනික සැප කියන එක අතහැරෙනවා නේද කියලා ওই වගේ ඒකේ ආදීනව ටිකක් වෙනවා. ඒ හිතුවට කමන්නේ. හිතලා ලෝකේම අනාත්ම විදිහට ලෝකේම ජරා මරණයෙන් තවරුණු දෙයක් ඇල්ලුවනම් දැක්කනම් මේ වස්තුවත් කවදා හරි නැති වෙනවා. රජගොල්ලෝ හදපු කල්ලු ගලෙන් හදපු කල්ලු ගලුත් කැඩිලා බිම වැටලා කැඩිච්ච බව පේනවනම් මේ කණුවක් කැඩෙන්නේ නැද්ද? කියලා මෙයාගේ ඇහැට පෙනෙනවා නම් පෙනෙන්නේ ජරා මරණයට යන ධර්මයක්. ඔන්න ඔය වගේ හාත්පස මනස විරාග ගතියකටම පැනෙවුවොත් වටලලම ගන්න ඕනේ. සති නිමිති හිත තියා ගන්නවා ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ මේ ශරීරයේ අනාත්ම ස්වභාවයට ධාතු ස්වභාවයට කොනක කොට ස්වභාවයට දුක්ඛ රූපයක් බව පෙන්නනවා මේක. එතකොට මේ ගතිය හිතේ ගතිය මේ කයට අයිති නැහැ. කය දුකයි. කය මම කියලා පේන එක දුක ඇති කරන හේතුව ඒක හිතේ තියෙන ගතියක් කියලා මේ දැන් මෙහෙම පේන එකේ චතුරාර්ය සත්‍ය හඳුන ගන්නවා. මේ මම කියලා පෙනෙන ගතිය නැති වෙච්ච දවසටයි නිවන කියලා කියන්නේ. කියලා බලන එකම මාර්ගය වෙලා. මේ ඉඳගෙන ඉන්නවා මේ රූපේ හැටි ඒ රූපේ මම ඉඳගෙන ඉන්නවා කියන හැඟීම නේද මේ සමුදය කියන්නේ. මේ ගතිය මේ හැඟීම නැතිවීමම දුකේ නිදහස් වීම නේද කියලා බලනවා. බලන එකම මඟ. නිරෝධය දැන ගැනීම මඟ කියලා කියන්නේ ඒක. එහෙම කරනවා පරිහරණය කරන හැම වස්තුවකම අනාත්ම ලක්ෂණයට බලනවා. බහැර සිහි වුණොත් පුද්ගල භාවයට තාම සිහි වෙන්නේ. සිහි වුණාට පුද්ගලයේ කැටියට පිළිඅරගෙන නතර කරන්නේ ඒ රූපේ දැන් රූපය ඇති. චේතෝ විමුක්තියට හසු වෙන රූපේ විතරයි. රූපේ විතරයි. අනාත්මයට හොඳට බලනවා ආපහු සත්‍ය නිමිත්තට එනවා. මෙනෙහි කරනකොට ඔය වගේ අනාත්ම සංඥා මෙනෙහි කරනවා. කොහේ හරි යන්න ඕනේ කන්න ඕනේ කියලා මේ කරන එකේ දාලා වැඩි වටිනාකම යමක් පෙන්වනවා. දැන් රැකියාවට යන්න වෙනවා. නමුත් තමන් අනිත් වෙලාවට ඒකේ පැත්තේ දෙයක් හරි පෙන්වුවොත් ඒකෙත් ඔය වගේ විමසලා අවශ්‍ය කාරණාව කොටු කරගන්න. ඔන්න ඔය විදිහට හාත්පසකම කළොත් නොබෝ කාලෙකින් මේ ගතිය ගෙවන්න පුළුවන්. කලින් කලට
අපි කතා කරපු දර්ශනය බලන්න කලින් කලට. ඒක මේ කාලෙදි එච්චර අවශ්‍යම නැහැ. හැබැයි ඒ දර්ශනය හොඳට දකින්න පුළුවන් ඔරොත්තු දෙන තැනට එනවා. මේක හොඳට මේක කරන්න වෙයි ඔබතුමාට මේ ගතිය ගෙවෙනකම්. සතියක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. හිතේ තියෙන ගතිය ගෙවෙන තාක් කරන්න වෙනවා. ඒ ඇරෙන්න වෙන ක්‍රමන. මේක ගෙවන්නම වෙනවා. තමන් හොඳට තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය කියන එක දැනට චේතෝ විමුක්තියට සාපේක්ෂව මෙතන ඉඳගෙන මේ රූපය අනාත්මය කන බොන ආහාරයෙන් හදුන ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, දුක. ඒ රූපය මගේ අත, මගේ ඇඟිලි, මගේ ඔළුව කියලා, මම ඉඳගෙන ඉන්නේ, හිටගෙන ඉන්නේ කියලා, මගේ මමත් සත්වයක් කියලා පෙනෙන කමක් තියෙන මේකයි දුක්ඛ සමුදය. හැටියට හඳුනගත්තා. මේ රූපය දකිනකොට මගේ අත, මගේ කකුල කියලා පෙනෙන කමෙන් හිත මුදව ගන්න ඕනේ. එතකොට තමයි දුක නැතු වෙන්නේ. මේ ඉඳගෙන ඉන්නේ මම, හිටගෙන ඉන්නේ මම කියලා හැඟෙන ගතිය නැති වෙන්න ඕනේ. මේ මම සත්‍යයක් කියන හැඟීම හිතේ තියෙන ගතියෙන් මිදුනොත් તો චේතු විමුක්තිය නිවන. මේකෙන් හිත මිදුනොත් අන්න ඒකයි නිවන කියලා කියන්නේ. කියලා හඳුන ගන්නවා. හඳුනගෙන ඒකට අනුව වැඩ කටයුතු කරන එක තමයි මාර්ගය කියන්නේ. කියලා දැන් චතුරාර්ය සත්‍ය ගොඩක් නොපෙනෙන නිවනක් නෙමෙයි. පෙනෙන ඌම නිවන. මේ දැන් සත්‍යකේ මෙහෙම තියාගෙන බලනවා. ඒකට හැම වෙලෙම එයා දන්නවා මේ කය මම කියලා පෙනෙන ගතිය ගෙවා ගන්න වෑයම් කටයුතුමයි. අඛණ්ඩ වීට සිහිය යුදීම මතයි මේ රූපය මම කියන ගතිය ගෙවෙන්නේ. නොගෙවි තියෙන්නේ ගෙවෙනවා. එහෙම ගෙවෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කියන්නේ. ඒකයි නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මෙතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ. මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා මෙසේ ඇත්ත ඇති ඇති යතහ භූතව නුවණින් දත යුතුයි කියලා පෙන්නන්නේ. අන්න ඒ විදිහට බලන්න වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අපි අර දර්ශන කතා කළාට ඒක වැරදි හින්දා නෙමෙයි. මෙච්චර පෙනෙන මට්ටමට තියෙන දුකෙත් මම වෙනවා නම් නොපෙනෙන දර්ශනයක් උපද්දවාගෙන ඇත්ත බලනවා කියන එක කොහෙ වෙන්නද? පෙනෙන දේ රැවටෙන අපි නොපෙනෙන දේ මුලාව දුරු කරගන්න වෑයම් කරනවා වෙයිද? නොපෙනෙන දේක මුලාව දුරු කරගන්න ඉස්සෙල්ලා පෙනෙන දේ මුලාව දුරු කරගන්නකො. නේද? කලින් කලට අරක බැලිය යුතුයි. මේ සීලයක පිළිලා මෙන්න මේ ටිකේ වායාම සති කියන ටික මේ දැන් තියෙන්නේ. උත්සාහයෙන් සතිපට්ඨාන වඩන්න. එතකොට නීවරණ ධර්ම දුර වෙන්නේ නිකන් මේ රාග විරාග කියලා කියන්නේ මේ මම මගේ කියලා ඇලෙන ගතියත් එක්කමයි නැති වෙන්නේ. එලා සමාධිය යනවා. අන්නේ සමාධියට සම්මාදිට සංකප්ප දෙක ආශ්‍රයක්ෂය වෙනවා. අලිය ලැබෙන හරියටම ওই ක්‍රමයට ගියොත් මිසක අපි මෙහෙ කරනකොට එහෙ අතාරිනවා එහෙ බැලුවට මෙහෙ පිටින්නේ අවශ්‍යම තැනට පෙන්නලා නැහැ. මේකත් හාත්පස වටලලම ගන්න ඕන. චුට්ටක් කාලක් භාවනා කරනවා, භාගයක් භාවනා කරනවා කියන තැනකින් බෑ. ඉඳ අතහැරෙයි. හැබැයි අත නොහැර යද්දි අමතක වෙනවා, මතක් කරලා ගන්න ඔහොම කර කර යනකොට ඒක දියුණු වෙනවා. ඒ කියන්නේ ඔබතුමාට ලෙඩෙක් බලද්දි ලෙඩායක කතා කරද්දි හිතේ ඇතුලෙන් කයේ අනාත්ම සංඥාවේ පිහිටලා කරන තැනටම දියුණු වෙනවා. එකපාරට බෑ මේක පුරුදු වෙන්න වෙන පොඩි ළමයෙක් වැටි නැගිටිනවා වගේ. ඒ හින්දා ඔන්න උත්තරින් පොඩ්ඩක් උත්සාහවත් වෙන්න. මම මේ ටික කතා කරන්නේ කන්නේ මම ප්‍රායෝගිකව කළා අනිවාර්යෙන් කරන්න පුළුවන් ආයේ කවදාවත් ওই විදිහට කළාම අකුසල විතර්කයක් විදර්ශනා කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුසල විතර්කයකට එන්නේ ඉඳ නැහැ. එන්නේ නැහැ. අපි අකුසලයක් එනවා ඒක නැති කරනවා ආයෙත් ආනාපාන සතිය බලනවා ආයෙත් අකුසලයක් එනවා කියනකොට හරි බාල මට්ටම මාර්ගේ යන්න හදනවා තව. යන්න මේ සුදුසුකම් හොයනවා අපි. යන්න හදනවා කකුලෙන් අදිනවා වගේ. නමුත් නියම මාර්ගයේදී කෙලස් කියන එකක් නැතිකට උත්සාහවත් වෙන්නවත් ඕනේ. එච්චරට 100 කියන එක පෙරටු කොට ඉන්නවා. එතකොට මේකේ අකණ්ඩව යනවා අර කමතක වෙලාම යනවා ඒ පැත්ත. ඒ වගේ සතතයෙන් කියලා කියන්නේ. සතත කියන්නේ නිතරම
වතුරක් වැටුනහම අතරක් නැතුව පැතිරෙනවා වගේ ඒ වගේ කට වෙනවා සිහිය. ඉතින් මේ බලමු. එතෙන්දී ගොඩක් වෙලාවට අර චක්කර හුදකලා බවෙන් වැඩි ගොඩාක් පහසු හුදකලා බව එයාට ඇත්තටම හරියට හිතට අල්ලා ගත්තාම හුදකලා බව ගොඩාක් වටිනවා වෙනවා. මොකද මේ සමාධියත් එක්කමනේ තියෙන්නේ. බහැර ඥාන දර්ශනයෙන් තමයි අනුසේව චුට්ටක් අතින් නැති වෙන්නේ. මේ සතිපට්ඨානේ වායාම සති සමාධි කියලා මේ කරන මට්ටමේදී කෙලෙස් නැති වෙන නමුත් අනුශය හිටිනවා. හැබැයි එතකොට තමයි අනුශය කියන මට්ටමත් ගෙවා ගන්න පුළුවන් සුදුස්සෙක් වෙන්නේ. මෙන්න මේ මට්ටම කර යනකොට තමයි බහැර ඥාන දර්ශනය ගැන හොඳටම පොලිස් වෙනවා. සෝවාන් වෙනවා කියලා කියන්නේ. මෙහෙන් කරන්නේ එහෙන් ලැබෙන්නේ. අපි ඔය හිතාගෙන පුද්ගල සම්පූර්ණ ශුන්‍යතාවයක දර්ශනයක් ඉගෙනගෙන කබල උපාදාන සහිතව පුද්ගලයෙක් හැටියට ඉඳගෙන හිතා හිටියා කියලා මේක වෙන්නේ නැහැ. ඒ දර්ශනය ඉගෙනගෙන අනුපාදා බවට උත්සාහවත් වෙනකොට ලැබෙනවා. මම කියන එක තේරෙනවද? දැන් අපි සතර මහා ධාතු කය මම වෙලා මගේ ආත්මය වෙලා දුක උපාදාන සහිතව ඉඳගෙන ස්පර්ශ ආයතන හයේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා ඥාන දර්ශනය බලනෝනේ. උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා භවකට බලනවා. කොහේ කෙලෙස ගෙවෙන්නද? ඒක විතර්කගත නුවණක් එනවා අපිට ඇත්ත තමයි කියලා. ඒකෙන් කෙලෙස් අඩුවීමක් වෙනවා. නැතුව නෙමෙයි. නමුත් අනුශය ගෙවෙන්නේ. ditthi අනුශයවත් ගෙවෙන්නේ. ඒ ඥාන දර්ශනය බලාගෙන ඉගෙනගෙන තියෙනවා. දැන් අප්‍රමාදීව සීලයක පිළිහිටලා වායාම සති සමාධි කියන ඔය වගේ සතිපට්ඨාන වඩන්නකො. ඒ කියන්නේ මෙතන මේ පැත්තේ උපාදාන සහිත භවෙන් මිදෙන්න කටයුතු කරන්නකො. හිත සමාධි වෙලා කෙලෙස් අඩු වෙනකොටම අර ඥාන දර්ශනය යම් මට්ටමක් මේක ඇත්තනේ කියන එක හුත්තට මනසට තේරෙනවා. අන්න දර්ශනය අනුසය මට්ටමත් එක්ක ගෙවෙන. අන්න සෝවා කියනවා. ආයෙත් ඔබතුමාට කරන්න තියෙන්නේ මෙහෙ. චරණ ධර්ම ටිකේ කරන්න තියෙන්නේ. ඥාන දර්ශනය කරන්න නැහැ. සීල සමාධි දෙකේ තමයි හික්මෙන්න තියෙන්නේ. ඒ දෙක චරණ ධර්ම අර්ග විද්‍යාව. විද්‍යාව අපිට කරන්න දෙයක් නැහැ. ඒක දැනගත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් අහලා සද්ධර්ම ඇසුරෙන් ඉස්සලා දැනගන්න ඕනේ. ඒක ටික ටික ජීවිතේට ලං කර ගන්න ඕනේ. ලං කරගන්න එක කරන්න තියෙන සීල සමාධි දෙකෙන්. අපි දර්ශනයකින් කරන්න හැදුවා කියලා දර්ශනයකින් නෑ මහත්ය gedi පිටේ. කීයටවත් වෙන්නේ නැහැ. මේ අඩුව ඒකමයි. ඒ හින්දා සීලයක පිළිපදලා අප්‍රමාදී ඔබතුම සතිපට්ඨානේ වඩන්න. මෙතන අනුපාදා වෙන්න අර දර්ශනය ලඟ වෙනවා. දර්ශනීය ජීවිතය වෙනවා. මේ අනුපාදා වෙනකොට උපාදාන වශයෙන් ඉන්න තැනක් නැති වෙනකොට අපිට පිහිටලා ඉන්න තියෙන නිවන. නිවන නැත්තම් අපි උපාදාන සහිතව මෙතන ඉඳගෙන නිවන ගැන හිතුවට ඉන්නේ මෙතනම පය ගහගෙනයි. හැමදාම. ඒ හින්දා මෙතන බිම ඉඳ තියන්න එපා. මෙතනින් අයින් කරන්න. එතකොට ඉබේමයි මට මෙහි සංකති ඉන්න තැනක් නැති වෙනකොට ජරා මරණයෙන් ඉන්න තැනක් නැති වෙනකොට අර දර්ශනය තුල තමයි මට ඉන්න වෙන්නේ. නිවන කියන එක දර්ශනයකින් එල්බගෙන ඒකට තමයිපත් වෙන්නේ. ඊට පස්සේ තවදුරටත් සතිපට්ඨාන මේ විදිහට හොඳට ආධ්‍යාත්මික ප්‍රතිෝහිකී විදිහට උපායශීලීව වඩනකොට බහැර දර්ශනේ තව හොඳට පොලිස් වෙනවා. මෙහෙන් හිතත් මිදෙනවා. මේ චේතෝ විමුක්ති ප්‍රඥා කියන මේ ධර්මතා දෙකෙන් ඒ කියන්නේ කෙලෙස්ගෙන් ආශ්‍රයෙන් හිතත් මිදෙනවා. අර ඥාන දර්ශනයක් තියෙන දියුණු වෙනවා. ඔන්න රාගාදී කෙලෙස් තුල තියෙන රළුකම මාඩු වුණා කියනවා. මේ කයෙන් සම්පූර්ණ මිදේ. ඒ මට්ටමේ ඥාන දර්ශනයක් ලැබ සිටි. ඔබතුමාට අනාගාමී කියලා කියනවා. එදාට එතනින් පස්සේ ඔබතුමාට ප්‍රකට වෙන්නේ කය නෙමෙයි මේ කය විදිහටම රළුවට හම්බ වෙන නාම ධර්ම ටික. ඒ නාම ධර්ම ටික මම මගේ ආත්මය නෙමෙයි මම මගේ කියන හැඟීම හම්බ වෙන එදාට. ඒ නාම ධර්ම ටිකේ බලනකොට ඊට අනුව බාහිර ආයතන ටිකේ තියෙන සිද්ධියයි මේකයි දෙක ගෙවෙන ওই විදිහට. යන්න තියෙන්නේ මේ පැත්තෙන්මයි ගෙවෙන්නේ. දර්ශනය සම්පූර්ණ වෙන්නේ අර පැත්තෙන්. සීලයක පිටලා මේ පැත්තෙන් හොඳට අඛණ්ඩව සිහිය හුරු කරන්න පාඩුවක් වෙන්නේ මම නැහැ. ඥාන දර්ශනයට නෙමෙයි ඉගෙනගත්ත දැනගත්ත ඥාන දර්ශනයට නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. ඥාන දර්ශනයට ලැබෙන මාවතට. සීල සමාධි කියන චරණ ධර්ම.
විද්‍යා චරණ කියලා කියන්නේ 15 චරණ ධර්මයක් තියෙනවා. මේ සීල සමාධි දෙක තුල තියෙන 15 චරණ ධර්මයක් තියෙනවා අපිට. මේ චරණ ධර්ම 15 අපිට යමක් කරන්න තියෙනවා. යන්න තියෙනවා. ලැබෙන ඵලය වෙනවා විද්‍යාව. එහෙම සතිපට්ඨානයේ වැදගත්කම එතන නේද? අනිවාර්යෙන්ම. ඒකමයි නිවනට එකම මගයි කියලා කියන්නේ. මෙතනින් නැතුව යන්න බෑ. ඒ කියන්නේ උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා බවක් බලාපොරොත්තු වෙනවා කියන එක එතකොට තියෙන්නේ නැත්තම්. ඇයි මේ කය මම මගේ ආත්මය වෙලා ඒකට ප්‍රතිකර්මයක් නැහැ. ඒ අපි පය ගහලා ඉතින් ස්කන්ධයක උදේව හිතනවා. හිතන එක වැරදි නෑ. කුසලයක් යහපත නමුත් අවශ්‍යම බලාපොරොත්තු වෙන දේ ඉක්මනට ලැබෙන්නේ මේ ප්‍රමාදය උතන. මෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා බලන්න. මේ මහන්සි වෙච්ච කාලේ මේක කළා නම් ඇත්තටම ප්‍රතිඵලයි. නමුත් මේකෙදි චුට්ටක්වත් වරදින්නේ නැහැ. මොකද දන්නවද? හරියටම තියනවා චරණ ධර්ම ටිකේ මෙවි ඥාන දර්ශනයකට යන්නේ. ඥාන දර්ශනයේ අහගත් එකෙන් පටන් ගන්න උඩින් ඉඳන් එන්න බෑ අපිට. මෙහෙ ඉඳන් යන්න වෙන්නේ. අර වගේ සිහිය පවත්නක හොඳට වට කළා ගන්නකො. මේ ඉගෙනගත ඥාන දර්ශනය හොඳයි. නමුත් ඒකට ලොකුවට මහන්සි වෙන්න එපා. පෙනෙන මට්ටමට ගන්න. මේ රූපේ දුක කියන එක හොඳට ස්ථාවරයි. ඒ කය මම මගේ ආත්මය කියලා පෙනෙනකමමයි උපාදානයි. මම මගේ ආත්මය කියලා පෙනෙනකමෙන් හිත මිදුණා නම් ඒ මිදීමමයි නිවන. ඒකට යමක් කරන්න ඕනේ කියන තැනකින් කරන්න. ඔතනකින් චතුරාර්ය සත්‍ය දෙක ගන්නකො. ඉඳගෙන හිටගෙන හැම වෙලාවෙම ඔබතුමා චතුරාර්ය සත්‍ය දන්නවා. දුක්ඛයි දුක්ඛ සමුදයයි දන්නවා. ඒක ගෙවා ගන්න බැලිය යුතුයි කියන නුවණක් තියෙන. ඒකට මෙනෙහි කරනවා. හැම වෙලාවෙම පෙනෙන ඌ තැනින් පෙනීම චතුරාර්ය සත්‍ය. ඔබතුමා කටයුතු කරන්න. නොබෝ දවසකින් මම අවශ්‍යම තැනට පිළියමක් කරනවා කියන එක තේරෙයි. මාසයක් දෙකක් තුනක් යනකොට හිතට කරගෙන යන්න හයියක් එනවා. ප්‍රබෝධයක් ඉන්නේ මේ හැමදාම මේ එපා වෙච්ච ගතිය එන්නේ. අර වගේ නැතිකම තමයි අර ගොඩක්. ඒකේ නැත්තේ අතරක් නැතුව පැතුරුණු සිහියක් නැති හින්දා නීවරණ අයින් වෙන්නේ අපේ. නීවරණ වලට කාලයක් නැති තරමට සිහිය එළඹ සිටියාම නීවරණ ඉක්මනට අයින් වෙනවා. සමාධිය කියන එකට අමුතුවෙන් මහන්සි ගන්න ඕනේ. මේ සමාධිය තමයි වායාම සති සමාධි. මේ ශාසනයේ කමඨහන සමාධියේ කමඨහන සතිපට්ඨාන. සමාධියේ නොබෝ කලකින් ඒ සමාධියට මේ දර්ශනය පෙනේ. පේන්නේ නිකන් නෙමෙයි මේ දුකෙනුත් ගෙවා ගන්න.